ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල දැයම පුබුදුවාලු අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසර 17ක් සපිරෙයි. ඊයේ දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 762ක් වාර්තා වෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් 400 ඉක්මවයි. හුදකලා කළ මහල් නිවාස සංකීර්ණ 6ක් යළි ඇරෙයි. අපරාධකරුවන්ගේ නම්ගම් ඉදිරියේදී මාධ්‍යයට ලෝපුරා කොවිඩ් මරණ ලක්ෂ 16 ඉක්මවයි. සසු නම්බර 11 කළ යතිවරයාණන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී අදට වසර 17ක් ගත වනවා. උන්වහන්සේගේ අප්‍රතිහත ශාසන සේවාව පිළිබඳව අප තබන සටහනක් මේ. 1948 වසරේ අප්‍රේල් 24 වන දින කොළඹ නගරයාවට ප්‍රදේශයක පිහිටි අර්ථ නගරයක් වන ගංගොඩවිලදී ජන්මලාභය ලද අතිපූජ්‍ය සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වයස අවුරුදු 26ක් වන විට ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමට තරම් හැකියාවකින් සන්නද්ධව අම්පිටිය ශ්‍රී රාහුල නායක නාහිමිපාණන් වහන්සේ සහ අගමහා පණ්ඩිත පරම පූජනීය මඩියේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ සෙවනේ ගංගොඩවිල සෝම නමින් සසුන්ගත විය. නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පාසෙවනේ මැනවින් දහම් කරුණු ප්‍රගුණ කරන සෝම සමිදානන් වර්ෂ 1976 දී උපසම්පදාව ලැබූ අතර පාලි බසින් බුදුදහම පිළිබඳව ලියවුණු පාඨ ග්‍රන්ථයන් අධ්‍යයනය කරමින් බුදුදහමේ හරය සොයා යන්නට විය. සසුන් කෙත සිහනද කරවමින් උතුම් තිසරණය රකින්නට අප්‍රමාණ වෙහෙසක්වත් සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ තිසරණය සුරකින උතුම් ශ්‍රාවක පිරිසක් බිහි කරලමින් කලන වැට නොසිඳන ශ්‍රාවක සංඝරත්නයේ පිය සටහන් පොබ කරවන යතිවර ලකුණක්ම විය. සෝම හිමිපාණන් වහන්සේගේ ඒකායන අදහස වූයේ බෞද්ධ ජනතාව ධර්මයෙන් මෙන්ම සදාචාරයෙන්ද ආර්ථිකයෙන්ද සමාජීය වශයෙන්ද සමෘද්ධිමත් කිරීමයි. අපේ සෝමහාමුදුරු නිතරම මතක් කරපු කාරණාවක් තමයි සම්බුද්ධ ශාසනය රැකෙන්න නම් සිංහල ජාතිය රැකෙන්න ඕන. අපේ සෝමහාමුදුරු මතක් කළේ මෙච්චර කාලයක් ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේදී සිංහලයන්ගෙන් ලැබිච්ච දායකත්වය තමයි ප්‍රබලම දායකත්වය බවට පත් වෙන්නේ. සිංහල ජාතිය ආරක්ෂා වුණොත් තමයි සම්බුද්ධ ශාසනය රැකෙන්නේ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නම් ජාතිය රැකගන්න ඕන කියන ඒ පදනම තුල හිටගෙන තමයි අපේ සෝමහාමුදුරු අභීතව නිර්භීතව ජාතිය රැක ගැනීම උදෙසා කතා කළේ. අද බොහෝ දිනකට ඒක අමතක වෙලා තියෙනවා. මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ තරුණ ශ්‍රීල සමාදානය මුල් කර ගනිමින් තම ධර්මදූත සේවාව ආරම්භ කළ උන්වහන්සේ විදෙස් රටවල පවා ධර්ම ප්‍රචාරය සඳහාද කටයුතු කළා. උන්වහන්සේ ත්‍රිපිටකය හොඳට කියවලා තිබෙනවා දෙතුන් වතාවක්. ඒ දෙතුන් වතාවක්ම උන්වහන්සේ හොඳට කියවලා අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට පාලි පාඨ උද්දෘත කරලා ධර්මය හරි හැටියටම ඉලක්ක කරලා දීමේ හැකියාවක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම උන්වහන්සේ සතුව තිබිච්ච ඒ ධර්මය ප්‍රකාශ කිරීමේ සාන්තත් ස්වරය සියලු දෙනාගේම හදවත් දිනාගත්තාය කියන එක රහසක්. රාහුල මාතා නමින් සිය මුල්ම කෘතිය රචනා කළ උන්වහන්සේ කාලාන්තරයක් පුරා මිත්‍යා දෘෂ්ටික මතවල එළඹගෙන සිටි ජනතාවක් ඉන් මුදවා සැබෑ බුදුදහමේ හරය සැමට වටහා දීමට කටයුතු කළා. සාරවත් දහම් කරුණු කාරණාවලින් පිරි සුමధుර ධර්මදේශනාවන් පවත්වමින් සකල හෙළබොදුනුවන් නිවැරදිම මාවතට යොමු කරවන්නට උන්වහන්සේ දැරුවේ අපමණ වෙහෙසක්. එලෙස උදාරතර සේවාවන් සිදු කළ උන්වහන්සේ අපවත් වන්නේ දෙසැම්බර් මස 12 වන දිනයි. ආති අවාසනාවකට අපට උන්වහන්සේ අහිමි වුණා. නමුත් පින්වත්නි උන්වහන්සේ ප්‍රකාශ කරපු ඒ වටින කාරණා උන්වහන්සේගේ චරිතයෙන් අපට
ගන්න පුළුවන් වටින ආදර්ශය එඩිතර නිර්භීත විනයගරුක පුද්ගලයෙක් බවට පත් වෙනවා. භික්ෂුවක් හැටියට අපි එඩිතරයි නම් නිර්භීතයි නම් විනයගරුක නම් ගිහියන් හැටියට සිංහල බෞද්ධයෝ එඩිතරයි නම් නිර්භීතයි නම් විනයගරුකයි නම් අපට කිසිම දවසක වරදින්නේ නැහැ. අපව වටන්නත් බෑ. අපි වැටෙන්නෙත් නැහැ. අන් අයත් එක්ක සහයෝගයෙන් අපට මේ ජාතියයි ශාසනය රැකගෙන සිංහල බෞද්ධ රාජ්‍ය මේ ලංකා ධරණී තලය ආරක්ෂා කරගන්න පුළුවන්. දැයම පුබුදුවාලු නිමල පහන ලෙසින් අවිඳු අදුරදුරලු නුවන පහන ලෙසින් දැයක් එකළු කළ මහා යතිවරයාණන් වහන්සේ සම්බුදු සසුනටත් මෙලක් ද්වීපයටත් සිදු කළ උදාරතර ශාසන සේවය වසර 17ක් ගත වූ තැනද ගෞරවපූර්වකව සිහි කැඳවන්නක්මය. ඊයේ දිනේදී මෙරටින් නවාසාදිතීන් 762 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 31375ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර වසංගත රෝග විදායකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදිත මරණවල අවසන් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේද පිළිබඳව ඉදිරියේදී ගනු ලබන තීරණ විශේෂඥ උපදෙස් මත සිදුවන බවයි. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 762 අතරින් 687 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 75 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුර 27747ක් ලෙසයි දැක්වෙන්නේ. ඊයේ හමු වූ ආසාදිතයින් අතරින්ද වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 445ක්. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ ඔවුන්ගෙන් 175 දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වන බවයි. සෙසු ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 175ක් වාර්තා වන අතර ඉන් ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වන්නේ මහර බන්ධනාගාරයෙන්. එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27ක්, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 19 දෙනා බැගින්ද වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේදී තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 147ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ 82 විරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි. එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර අධික රුධිර පීඩනය සහ කොවිඩ් සමග ඇති වූ නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මරණයට පත් වී තිබෙනවා. මේ අතර වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙලෙස මිය යන ආසාදිතයින්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ තීරණය කිරීම විශේෂඥ උපදෙස් මත ඉදිරියේදී සිදු කරන බවයි. විශේෂඥවරුන් විසින් ලබා දීපු නිර්දේශ මත තමයි මේ මෘතදේහ ආදාහනය කරනවද නැතිනම් වෙන විදියකට බැහැ කරනවද යන තීරණය ගන්නේ. මේ අවස්ථාව වන විට සියලුම මෘතදේහ ආදාහනය කර යුතුයි කියන විශේෂඥ මතය තමයි ලබා දීලා තියෙන්නේ. අපි ලබා ගන්න මේ රෝගය පිළිබඳ රෝගයේ ව්‍යාප්ත වීම මේ රෝගය පාලනය කිරීම පිළිබඳව ලබා ගන්න දැනුම දිනෙන් දින අලුත් වෙනවා. ඒ නිතර සමාලෝචනය වෙනවා. ඒ සමාලෝචනය තුලින් මීට වඩා වැදගත් වෙනත් සාක්ෂි ලැබුණොත් ඒ අනුව කටයුතු කිරීමටත් අපි සූදානම්. ඒ නිසා මේ අවස්ථාවේදී විශේෂඥ දැනුම මත ලබාගත්තු ඒ තීරණවලට මේ රටේ සමස්ත ජනතාවම සහයෝගය දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමූ ගාල්ල අධ්‍යාපන කොට්ටාශයට අයත් සියලු පාසල් දෙසැම්බර් 18 වන දින තෙක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කළේ එම පාසල් ලබන 21 වන සඳුදා දිනයේ යලි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග ගාල්ල තැපැල් කාර්යාලය ඊයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ 110කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි. ගාල්ල තැපැල් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය භාරව කටයුතු කළ නිලධාරියාද මෙම ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ හේතුවෙන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෛරසයට ලක්වීමේ වැඩි අවදානමක පසුවන අතර තැපැල්
කාර්යාලයේ සියලු සේවකයින් తాවකාලිකව නිවාස නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර සංචරණ සීමා පනවා ඇති අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත් හේන කෙනිල්වත්ත බ්ලැක් වෝටර් වත්තේ ඉහළ සහ පහළ කොටසින් ගත වූ පැය 24 තුළ COVID-19 ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් 800 දෙනෙකු අතුරින් 475 දෙනෙකුගෙන් සිදු කළ PCR පරීක්ෂණ අනුව මෙම ආසාදිතයින් හමු වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. ඒ අනුව මේ වන විට දැඩි සංචරණ සීමා පනවා ඇති එම වතුයායේ COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8871ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 604ක්. එමෙන්ම සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 23304ක් ලෙසයි. මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 632 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 81 දෙනෙකුම වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රිතව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 32000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 32007ක් ලෙසයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ හුදකලා කර තිබූ කොළඹ මහල් නිවාස යෝජනා ක්‍රම 6ක් අද පෙරවරුවේ සිට එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවා. කෙසේ වෙතත් අනෙක් නිවාස සංකීර්ණ කිහිපයත් ඉදිරි දින දෙක ඇතුළත හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මෙතෙක් හුදකලා කර තිබූ කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලා තත්ත්වය ඉවත් කරන බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව මට්ටක්කුලිය රන්තිය උයන මෝතර මෙත්සන්ද සෙවන සහ මිහිජය සෙවන යන නිවාස සංකීර්ණ මෙලෙස හුදකලාභාවයෙන් ඉවත් වනු ඇති. එමෙන්ම ග්‍රෑන්ඩ් පාස් මෝදර උයන සහ සමගිපුර මෙන්ම දෙමටගොඩ මිහිඳු සෙත්පුර නිවාස සංකීර්ණයද හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. සමහර මහල් නිවාස සංකීර්ණ අදවනිට දින 51ක් පමණ මේ ආකාරයෙන් හුදකලාවට ලක් කළ තිබුණු ලැබුවා. තාමත්ම සුළු අවස්ථා කිහිපයකදී පමණක් එහි ජීවත් වෙන ජනතාව ඔවුන්ගේ අපහසුතාවයන් එම මහල් නිවාසවලින් පිටතට ඇවිල්ලා එම අදහස් ප්‍රකාශ කරනු ලැබුවා. නමුත් බහුතරයක් තවත් පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදනය නොවන ආකාරයෙන් කැපවීමෙන් යුතුව සිටිනු ලැබුවා. එසේ සිබුණු මහල් නිවාස 13න් 6ක් හුදකලාභාවයෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. නිවාස සංකීර්ණවල ඉන්න ජනතාවගෙන් 3න් 2ක වගේ ජනතාවක් ජීවත් වනු ලැබුවේ මේ නිවාස සංකීර්ණ 6. ඉතුරු නිවාස සංකීර්ණ 7ත් මීළඟ දින 2-3 ඇතුළත කෙසේ හෝ PCR සහ ඇන්ටිජන් පරීක්ෂා කරලා ඔවුනුත් මේ ආකාරයෙන් හුදකලාභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා. කොළඹ මහනගර සභාව සීමාව තුළ හුදකලා කරලා තිබුණු මහල් නිවාස සංකීර්ණ 6ක් පමණ හුදකලා භාවයෙන් නිදහස් කරනවා. ඒ නිදහස් කරන්නේ ඒ තුළ COVID-19 ආසාදනය ව්‍යාප්ත වීම ඉතාමත්ම අවම තත්ත්වයකට පත් වුණයි කියලා යම්කිසි විදියකින් වසංගත විද්‍යාත්මකව තහවුරු කිරීමකින් පසුව නමුත් එයින් හැඟී යන්නේ නැහැ COVID-19 රෝගයේ ව්‍යාප්ත වීම මේ ප්‍රදේශවල ඇත්තේම නැහැ කියලා. තවදුරටත් තියෙනවා. නමුත් ඉතාම අවම මට්ටමක පාලනය කරගත හැකි මට්ටමක. ඒ නිසා මේ අද වන විට ඒ හුදකලා භාවයෙන් නිදහස් කරලා සාමාන්‍ය ජන ජීවිතයට අවතීර්ණ වෙන්න හැකියාව තියෙන ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා. කාරුණිකව මේ දක්වා ඔබ කළේ විශාල කැපවීමක් මේ COVID-19 රෝගය අපේ රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ දායකත්වය ඉදිරියටත් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සහ ග්‍රාම සේවා වසම් කිහිපයක් ආශ්‍රිතව පනවා ඇති හුදකලා තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා. පොලිස් වසම් 9කට සහ ග්‍රාම සේවක වසම් 25කට ආසන්නව නිකුත් කර ඇති හුදකලා නියෝගය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. මේ වන විට කොළඹ මධ්‍යම සහ කොළඹ උතුර ප්‍රදේශවල පොලිස් වසම් 9ක් ආශ්‍රිතවයි ක්‍රියාත්මක වන්නේ. හුදකලා නියෝගය ඊට අමතරව විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවල ජනතාව දැනට දින 45කටත් වඩා වැඩි කාලයක් මේ සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. ඉතින් නිරන්තරයෙන් ඔබගේ සහයෝගය තවත් දින කිහිපයක් සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා නිරෝධායන රීතීන් වලට අවනත වෙමින් ඔබගේ සංචාරණය සීමා කරමින් කටයුතු කරන්න. ගුවන් තොටුපළ සංචාරකින් සඳහා ජනවාරි 2 වන සතිය තුළ විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ගුවන් තොටුපළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු ඇත්තේ.
අදාළ සාකච්ඡාව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සංචාරකයින් සඳහා දෛනිකව කළ හැකි PCR පරීක්ෂණ සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීම සිදුවන බවයි. එමෙන්ම දැනට ගුවන්තොටුපළ ආශ්‍රිත දෛනික PCR සංඛ්‍යාව 3000ක් පමණ සිදුවන බවද ඒ මහතා එහිදී සඳහන් කළා. පවතින තත්ත්වය යටතේ සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ විවෘත වන නිශ්චිත දිනයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අකණ්ඩව සිදුවන බවයි. මින් ඉදිරියට මෙරට තුළ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලින්ගේ ඡායාරූප මාධ්‍ය හරහා සමාජගත කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. අපි දැක්කා ඊයේ මාධ්‍ය තුලින් ඉතර පුද්ගලයෙක්ට පුද්ගලයෝ 3 දෙනෙක් ඉතාම ම්ලේච්ඡ ලෙස පොළු මුගුරු සහ කැටි වලින් පහර දෙනවා. ඒ අයව පැය කිහිපයක් යන්ට මැත්තෙන් CCTV කැමරා ආශ්‍රිතයෙන් ඒ අය අත්අඩංගුවට ගත්තා. අද වෙනකොට මම පොලිසියට උපදෙස් දුන්නා ඒ අයගේ ඡායාරූප සහ විස්තර නම් ගම් සහිතව අද මාධ්‍ය වලින් පෙන්වන්න කියලා. මෙන්න මේ වගේ පුද්ගලයෝ 3 දෙනෙක් තමයි මේ නින්දිත ප්‍රහාරය එල්ල කළේ කියලා. ඉතින් මේ වගේ මම ජනතාවට කියන්නේ මින් පස්සේ අපි අපචාර එහෙම නැත්නම් කාන්තාවන් දූෂණය කිරීම මංකොල්ලකයන් මේ වගේ ඊටාම නින්දිත ලෙස පාර දීම මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව ඔවුන්ට නර්දාන ගමන් මාධ්‍ය තුලින් මෙයාගේ ඡායාරූප පෙන්වලා මෙයාගේ විස්තර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා. ඒ තුලින් මම හිතනවා මින් ඉදිරියට හෝ එවන් දෙයක් කරනවා නම් තමාගේ ඒ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුලින් හෝ කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් උන් තුළ ඇති කිරීම තමයි මේ සම්පූර්ණ පරමාර්ථය. 118 දුරකථන අංකයෙන් පුළුවන් ඕනම කෙනෙකුට යාමතන්න ඒ තුලින් අපි ශක්තිමත් කණ්ඩායම් සහ වාහන පාර්ශ්වයන් සමග එසැනින් එතනට ගිහිල්ලා අපරාධකාරයන් අල්ලන්න පුළුවන් ක්‍රියාදාමකුත් දැන් සකස් වෙනවා. සේනා දළඹුවදුර ප්‍රදේශ කිහිපයකින් යළි හිස එසවීම හේතුවෙන් අදාළ ප්‍රදේශවල ගොවීන් දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත් එම උවදුර මර්ධනය කිරීම සඳහා මෙවන විට පියවර ගනිමින් සිටින බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. වගාවන් සඳහා හානි පමුණුවන සේනා දළඹු ආක්‍රමණය යළිත් හිස ඔසවමින් තිබෙනවා. ඒ අනුව අනුරාධපුරයේ අම්පාර මඩකලපුව මෙන්ම මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි යම් යම් ස්ථානවල මේ වන විට සේනා දළඹු උවදුර උත්සන්න වීම නිසා ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. ප්‍රධාන වශයෙන් බඩේරුඟු වගා ආශ්‍රිතව ව්‍යාප්ත වන මෙම සේනා දළඹුවන් වගාවට මහත්සේ හානි සිදු කරන බවයි ගොවීන් පවසන්නේ. කෙසේ වෙතත් මෙම සේනා දළඹුවදුර මර්ධනය කිරීම සඳහා මේ වන විට අදාළ පියවරගෙන ඇති බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය MWM වීරකෝන් මහතා සඳහන් කළේ. මේ තත්ත්වය අපි සොයා බැලුවා ඊතරම්මත්ම විශාල වශයෙන් හානියක් දකින්න ලැබෙන්නේ අර 2018 වර්ෂයේ තිබ්බ හානිය වගේ. මේ සඳහා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරන්තරයෙන්ම වැඩ කටයුතු කළා. මේ වෙනකොට අපි ශේෂ්ත්‍රය නිදහස් කරා විලෝපිකයන් ඒ වගේම ඒ ජෛව විද්‍යාත්මක මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෛරස් මේ මුදාහැරලා තියෙනවා. මේ තත්ත්වය යටතේදී ඒ ප්‍රදේශවල මේ තත්ත්වය සෑහෙන දුරට පාලනය වෙලා තියෙනවා. ඉතින් අපි ශේෂ්ත්‍ර කාර්ය මණ්ඩලයේ මේ අවස්ථාවේදී මේ සියලුම ස්ථාන වලට ගිහිල්ලා ශේෂ්ත්‍රය පරීක්ෂා කර බලලා මහත්තුරුන්ට උපදෙස් දෙනවා කොහොමද මේක පාලනය කරන්න කියලා. මේ තත්ත්වය වැඩි විශාල වශයෙන් තියෙන තැන්වලට අවශ්‍ය පිළියම් යෙදීමට කුමිනාශක යෙදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. අපි පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරුන්ට සහ අතිරික්ත අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඒ කෘෂිකර්ම උපදේශක මහත්තුරු ශේෂ්ත්‍රයට ගිහිල්ලා ශේෂ්ත්‍රයේ ගොවි මහත්තුරුන්ට මර්ධනය කිරීමට අපහසු තත්ත්වයක් තියෙනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා මේ මර්ධනය කටයුතු දැනවත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පැරණි හෝ නව ක්‍රමවේදයට කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සමාජිකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල්ජී පුංචි හේවා මහතා ඇතුළු සමාජිකයින් ඊයේ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෙහිදී මැතිවරණ කොමිසමේ සමාජිකයින් සඳහන් කර ඇත්තේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බවයි.
ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව කොමිසමේ සාමාජිකයින් පෙන්වා දී තිබෙනවා. මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක අවශ්‍යතාවයද එහිදී පෙන්වා දී තිබෙනවා. ඒ අනුව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ දැනටමත් ඒ පිළිබඳව කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි. අම්පාර දිස්ත්‍රික්කයේ ගල්වල යාය වනාන්තරයේ අක්කර 100 ගණනක් විනාශ කරමින් සිදුවන වනහානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපතිවරයා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මෙම වන විනාශය වැළැක්වීම සඳහා නිසි පියවර ගැනීමට කටයුතු කරන බවයි එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ. අම්පාර දිස්ත්‍රික්කයේ මහෝය පොල්ලි බැද්ද ගම්මානය ආශ්‍රිත ගල්වල යාය රජයේ වනාන්තරය මෙවන විට එහි අක්කර 100 ගණනක් විනාශ කර තිබෙනවා. ඒ ආශ්‍රිත අතිමනස්කාන්ත සංවේදී පරිසර පද්ධතියක් කැබලි 15කට කඩා වෙන් කරමින් අක්කර 600කට ආසන්න වනාන්තර ඉඩම් මෙවන විට විකුණා දමා ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාමරේ මහතා ඇතුළු පිරිසක් ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ලොකු රූස්ස ගස් ටික ගලවලා ඇල්ලවලට දාලා පස් වලින් වහලා තියෙන්නේ. ඒවා අපිට ඇවිල්ලා පෙන්වන්න බැරි විදියට එයාලා මේ විදියට කූට ව්‍යාපාර කරගෙන යනවා. මේ ජලපෝෂක ප්‍රදේශය කියලා කියන්නේ ලංකාවේ ගැවසෙන වනසත්තු විශාල ප්‍රමාණයක් ගැවසෙන භූමියක්. මේ වනාන්තර භූමිය මේ විදියට විනාශ කරාම හෙට දවසේ සිද්ධ වෙන්න නියමිත දේ තමයි මේ භූමියේ ගැවසෙන අලි හෙට දවසේ ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුන්ගේ ගෙවල් කඩනකොට ඒ මිනිස්සුන්ගේ භවභෝග විනාශ කරනකොට මේ ප්‍රදේශයට ගහන කෘමි රසායන ඔක්කොම ගිහිල්ලා කෘෂි රසායන වැවේ පිරෙන්නේ. වැවේ වතුර බොන මහෝය ප්‍රදේශයේම ජනතාව හෙට දවසේ මහෝය හොස්පිටල් එකට දක්වන වකුගඩු දෙක කුණු කරගත්ත මිනිස්සු බවට පත් කරන එක තමයි මේ කරන්නේ. මේ අතර මහෝය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ ඇති විශාලතම ජලාශය වන රඹකැන්නොය ජලාශයෙන් කුඹුරු අක්කර 3500කට පමණ ජලය ලබා දෙනු ලබනවා. කෙසේ වෙතත් එම ජලාශය ආශ්‍රිත ඇති වැව් රක්ෂිත ඉඩම් බහුජාතික සමාගම යටතට පවරා සිදු කරන වන විනාශය හා භෝග සඳහා යොදන රසායනික හේතුවෙන් රඹකැන්නොය ජලාශය සම්පූර්ණයෙන් දූෂිත තත්ත්වයට පත්වීමත් වැවේ ජලපෝෂක ප්‍රදේශ හිමිවීමෙන් දැඩි ජල අර්බුදයකට මුහුණ පෑමට සිදුවීමත් විශාල තර්ජනයක් බවට පත්ව තිබෙනවා. මේ ගස් පෙරලනකොට මේ රජ නිලධාරි මහත්තුරු එහෙම කවුරුත් ඉඳලා මේ මාර්ගෝපදේශනයක් දෙන්නේ නැද්ද මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා. ආවෙලා මහත්තයා කිතුම එන කේද ඇවිල්ලා මට ඉරිගේෂන් එකෙන් හරි කවුරු හරි ඇවිල්ලා අතෙන් ගියා. සමස්ත රටේ ජනතාවට අනාගත පරම්පරාවට ඒ වගේම සමස්ත ලෝකයටම අයිති සම්පත් මේවා මේ විදිහට හිස් මුඩුබිම් බවට පරිවර්තනය කරන්න මේ අයට නීතිමය අයිතියක් නැහැ. විශේෂයෙන් අධිකරණය තීරණය කරලා තියෙන නඩු තීන්දුව හරහා පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. මහවැලි අධිකාරිය කටයුතු කරද්දී ඒ කටයුතු කරන්නට ඕනේ පරිසරයට හානියක් නොවන විදිහට. ඒක නිසා පරිසර යුක්ති කේන්ද්‍රයේ හැටියට අපි සම්පූර්ණයෙන් මේ පිළිබඳව ඉදිරියට කටයුතු කරනවා. විශේෂයෙන් නීති මගින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වෛරස මර්ධනයට නිෂ්පාදිත එන්නත් 3ක් සඳහා ලබන සතියේදී අනුමැතිය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර මේ වන විට ලෝපුරා කොවිඩ් මරණ ලක්ෂ 16 සීමාවද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව මරණ 12329ක් වාර්තා වීමත් සමග මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 16,1189ක් ලෙසයි දැක්වෙන්නේ. වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර බ්‍රසීලය, මෙක්සිකෝව, ඉන්දියාවෙන් රටවලින්ද මරණ වාර්තා වීම ඉහළ අගයන් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර මේ වන විට ලෝපුරා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7,14,718ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුවේ ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාවද 4,96,00,000 ඉක්මවා ගොස් ඇති බවයි. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ 4,96,37,419ක් ලෙසයි.
මේ අතර කොවිඩ් වෛරසය සඳහා නිපදවන එන්නත් බිලියනයක් අඩු හා මැදියම් ආදායම් ලබන රටවලට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩොස් ඇඩනම් සහතික වී තිබෙනවා. රටවල් 189ක සහභාගීත්වයෙන් ජිනීවාහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. එමෙන්ම කොවිඩ් වෛරස මර්ධනයට නිෂ්පාදිත එන්නත් 3ක් සඳහා ලබන සතියේදී අනුමැතිය ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් මෙලෙස අනුමත කිරීමට සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොවිඩ් වෛරස ව්‍යාප්ත වූ දින සිට ලොව එක් රටකින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 2,46,761ක් වාර්තා වී ඇති අතර මෙවන විට ඇමරිකාවේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,62,458ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව මරණ 3,31ක් වාර්තා වනවා. ඒ සමග මේ වන විට ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 3,02,750ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර ජර්මනියෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය යටතේ එළඹෙන උත්සවය සමයට පෙර දෙවන වරටත් රට වසා දැමීමේ අවදානමකට ජර්මනිය මුහුණ පා සිටින බවයි. ජර්මනියේ නිකුත් පැය 24 තුළ කොවිඩ් මරණ 585ක් වාර්තා වූ අතර එරට මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව එය වනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නවාසාදිතයින් 29,475ක් ගත වූ පැය 24 තුළදී වාර්තා වී ඇති බවයි. ඉකුත් නොවැම්බර් මාස සිට අර්ධ ලෙස රට වසා දැමූ ජර්මනිය එළඹෙන උත්සව සමයේදී එම සීමා ලිහිල් කිරීමට අපේක්ෂා කළ නමුත් පවතින තත්ත්වය හමුවේ එසේ කළ නොහැකි බවටයි එරට රජය ප්‍රකාශ කර ඇත්තේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස 13 වනදා ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය සමිතිය පිහිටුවා ඇත්තේ 1893 දෙසැම්බර් මස 13 වන දිනයි. ඒ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මුද්‍රණ කම්කරුවන් පිරිසක් විසින් පළමු ඇමරිකානු පෘථිවි සංනිවේදන චන්ද්‍රිකාව වන රිලේ 1 නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කරන ලද්දේ 1962 දෙසැම්බර් මස 13 වන දිනයි. අයිස්ක්‍රීම් කෝන් නිෂ්පාදනය සඳහා ප්‍රථම වරට ඉතාලි ජාතික මාකෝනි විසින් පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1903 දෙසැම්බර් මස 13 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.